ආයිබෝවන් දරුවනි අපි මේ සූදානම් වෙන්නේ උසස් පෙළ භූගෝල විද්‍යාව කියන 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ 3 වෙනි වාරයට හිමි ස්වාභාවික ආපදා පාඩමේ තවත් කොටසක් ওই දරුවොත් එක්ක සාකච්ඡා කරන්න. මීට పూర్ව අපි මේ ස්වාභාවික ආපදා පාඩමේ අදාළ ස්වාභාවික ආපදා 10න් ආපදා 5ක් ওই දරුවන්ට මීට పూర్ව පාඩමකදී අපි ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. යලි මතක් කරනවා නම් නායෑම් එවැගේම ජලගැලී නියගය අකුණු සැර සහ හිමකඳු ප්‍රපතනය මෙන්න මේ කියන ස්වාභාවික ආපදා එහෙම නැත්නම් ස්වභාවික උපද්‍රව පහ ওই දරුවන්ට මීට పూర్ව අපි විස්තර කරා. අද අපි සූදානම් වෙනවා තවත් ස්වභාවික උපද්‍රව පහක් පිළිබඳ ওই දරුවොත් එක්ක සාකච්ඡා කරන්න. ওই දරුවනේ අපි බලමු තවත් ස්වභාවික උපද්‍රවයක් වශයෙන් ශ්‍රී ලංකාවටත් බලපාන මේ සුළු සුළං උපද්‍රවය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඔය දරුවෝ දැක්කේ සුළු සුළං නිර්මාණය වීම සහ එහි බලපෑම් දක්වන වීඩියෝ කොටසක්. අපි බලමු මේ සුළු සුළං කියනක අර්ථ දක්වන්න. සුළු සුළඟක් කියලා දරුවන්ට අදිසියේ ලිඛිතව ඒ ප්‍රකාශ කරන්න සුළු සුළඟක් කියනක ලිඛිතව අර්ථ දක්වන්න සිද්ධ වුණොත් අපි මෙන්න මෙහිම ප්‍රකාශනයක් සූදානම් කරලා තියෙනවා. බලන්න දැන් ඒ වගේ සුළු සුළං කියන අර්ථය එයින් ප්‍රකාශ වෙනවද කියලා. උණුසුම් සාගර මතු පිට අඩු පීඩන කේන්ද්‍රයක ප්‍රභවය ලැබ ගොඩබිම දෙසට භ්‍රමණය වෙමින් වේගවත්ව ගමන් කරන සුළං පද්ධතියක් තමයි සුළු සුළං කියලා කියන්න පුළුවන් වෙන්නේ. මේ අර්ථකථනයේ ඇතුලේ සුවිශේෂ වචන කීපයක් තියෙනවා. එකක් තමයි උණුසුම් සාගර මතු පිට. එහෙනම් වාසුලියක් සුළු සුළං නිර්මාණය වෙන්නේ බොහෝ විට සාගර. ඒකෙත් උණුසුම් සාගර මතු පිට. ඒතකොට සාගරයක උණුසුම අපි දන්නවා පෘථිවි පෘෂ්ඨයට එන තාපයේ වැඩි තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නේ ජලය කියලා. අපි අර ওই දේශගුණ විද්‍යාවේදී දරුවෝ දන්නවා අර ඇල්බිඩෝවේදී ඉහළම ඇල්බිඩෝවක් නේ ඉහළම ඇල්බිඩෝවක් වාර්තා වෙනවා. එතකොට ජලයට හැකියාවක් තියෙන විශාල තාපයක් අවශෝෂණය කරන්න. ඒකින්ද සාගර ඇත්තරම ජලය විශාල උණුසුම් තත්වයකට පත් වුණාන් පස්සේ ඒ සාගරය තියලා තියෙන උණුසුමත් එක්ක අඩු පීඩන කේන්ද්‍ර නිර්මාණය වෙනවා. ඔගොල්ලෝ දන්නවා තාපය ඉහළ තාපයක් නිර්මාණය වුණු තැනක පීඩනය අඩුයි කියලා. ඒ වගේම තාපය අඩු තැන්වල ඒ කියන්නේ සීත දේශගුණයක් තියෙන තැන්වල පීඩනය වැඩි. අපි ඒක තමයි අර නිවර්තන ප්‍රදේශවල අපි දන්නවා අඩු පීඩන ප්‍රදේශ නිවර්තන ප්‍රදේශ කියන සමකයේ ආසන්න අඩු පීඩන ප්‍රදේශයක්. එතකොට ඒක ඉහළ තාපයක් ලැබෙන ප්‍රදේශයක්. ඒ නිසා තමයි අඩු පීඩන කලාපයක් තීරුවක්ම සමගය ආශ්‍රිතව තියෙන්නේ. ඒකින්ද සාගරවල අර ඉහළ තාපයක් ලැබුණම ඒ තාපය ජලය අවශෝෂණය කරන අඩු පීඩන කේන්ද්‍රයක් නිර්මාණය වෙනවා. එතකොට සුළු සුළං එහෙම නැත්නම් වාසුලියක් නිර්මාණය වීමේදී අත්‍යවශ්‍ය කාරණා තමයි සාගරයේ උණුසුම් වීම. ඒ උණුසුම් වීම පරිසරයක් තුළ අඩු පීඩන කේන්ද්‍රයක් නිර්මාණය වීම. ඒ අඩු පීඩන කේන්ද්‍රය කරගෙන එහි අවට තියෙන වැඩි පීඩන ප්‍රදේශات එක්ක මේකේ වාසුලියක් නිර්මාණය වෙනවා. ඒ වාසුලියක් තමයි ඔබ කලින් රූපරාමුවේ ඉන්දියාවට ආසන්නව බෙන්ගාල බොක්කේ නිර්මාණය වෙන වාසුලියක් තමයි ඔය දරුවෝ මීට කලින් දැක්කේ. එතකොට මේ වාසුලියට කේන්ද්‍රයක් තියෙනවා. ඒ කේන්ද්‍රය අඩු පීඩන ප්‍රදේශයක්. ඒක වටා තමයි වාසුලිය නිර්මාණය වෙන්නේ. ඊළඟ කාරණේ මේකේ කියනවා සාගරයේ ඇති වුණු වාසුලිය ගොඩබිම දෙසට ගමන් කරනවා. ඔව් මේකේ තියෙන අපිට තියෙන මේ උපද්‍රවයේ තියෙන ඛේදවාචකය. එහෙම නැත්නම් මේකේ තියෙන ආපදාව තමයි මේ අඩු පීඩන කේන්ද්‍රය ගොඩබිමක් වෙතට ගමන් කිරීම. මේ ගොඩබිමක් වෙතට ගමන් කරනකොට තමයි ඒක සුළු සුළං අපිට සුළු සුළං උපද්‍රවයක් වශයෙන් ඇවිල්ලා අපේ භූදර්ශනයට කරන හානිය තමයි අපි ආපදාවක් වශයෙන් දකින්නේ. ඒක හින්දා මේ සුළු සුළං කියන එක අර්ථ දක්වපුවම ඒක හොඳ අර්ථ දැක්වීමක නම් මේ කරුණු ඔක්කොම අඩංගු වෙන්න ඕනේ. යලි මතක් කරනවා මේ කාරණා මේ අර්ථ දැක්වීමේදී උණුසුම් සාගර මතු පිට අඩු පීඩන කේන්ද්‍රයක ප්‍රභවය ලැබ ගොඩබිම දෙසට භ්‍රමණය වෙමින් තව වචනයක් වේගවත්ව ගමන් කරන සුළං පද්ධතියක්. එතකොට ඒවට තමයි අපි සුළු සුළං කියලා කියන්නේ. අපි බලමු මේ සුළු සුළං උපද්‍රවය අපිට ආපදාවක් උණු තරම ඒව වෙන අවස්ථා ඉදිරියේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ තියෙන්නේ අර දරුවන්ට ගැලිපත් කරපු රූපරාමු දෙකක් මේ වාසුලියක් මේ වාසුලිය අවස්ථා දෙකක්. ඔය දරුවන්ට පේනවා මේකේ මේ වාසුලියේ මැද කේන්ද්‍රයක
අපිට සටහන් වෙලා තියෙනවා අර සිදුරක් වගේ. අන්න ඒක තමයි මේ අඩු පීරණ කේන්ද්‍රය. මේ වටා තමයි මේ ජල තලය සහ ඊට ආසන්න තියෙන වායුගෝලය භ්‍රමණය වෙන්න පටන් ගන්න. මේක සිදුවෙමින් ගොඩබිම දෙසට යන. මේ තියෙන්නේත් එහෙම මෙතන ඔය දරුවන්ට පැහැදිලිවද කියලා හිතන්න අමාරුයි. මේ තියෙන ඉන්දියාවම ඇඟිල්ලේ පෙන්නොත් එමේ ඉන්දියාව, මේ තියෙන බෙන්ගාලේ බොක්ක, මේ බෙන්ගාලේ බොක්ක, මේ ඇති වෙන වාසුලිය. මේක කේන්ද්‍රය තමයි මේක මේ රතු පාටෙන් වර්ණ කරලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේ හැදෙන වාසුලිය තමයි අපි ඉස්සලාර අර්ථ දක්වුවේ. අප බලමු මේ වාසුලි ශ්‍රී ලංකාවට තියෙන සම්බන්ධය. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල කාලගුණික තත්ත්වය කෙටිකාලීනව වෙනස් කිරීමට මෙම සුළුසුළං කාලගුණික සංසිද්ධියක් වශයෙන් බලපානවා. දැන් එතකොට මම කිව්වා ඔය දරුවන්ට ආරම්භයේදීත් මේක ශ්‍රී ලංකාවට බලපාන එක්තරා විදිහක ස්වභාවික උපද්‍රවයක්. අපිට යම් කිසි ප්‍රමාණයක ආපදා සිද්ධ කරලා තියෙන බවත් ඔය දරුවන්ට මම මතක් කරා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ කිව්වම ඔය දරුවෝ දන්නවා උතුරු නැගෙනහිර ප්‍රදේශ කියලා අපි සටහන් කරන්නේ දිස්ත්‍රික් වශයෙන් ගත්තොත් ත්‍රිකුණාමලය, ඔය පැත්තේ මඩකලපුව, අම්පාර, මුලතිව්, යාපනය ඔය ප්‍රදේශ ඔක්කොම නැගෙනහිර ප්‍රදේශයට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයට අදාළ දිස්ත්‍රික්ක. මෙන්න මේ ප්‍රදේශවල කාලකුණික තත්ත්වය කෙටිකාලීනව වෙනස් කිරීමට සමත් වෙනවා මේ සුළුසුළං උපද්‍රවය. අපි දන්නවා ක්ෂණයකින් මේ ප්‍රදේශයට මේ සුළුසුළං කඩාගෙන වැදුනොත් කාලගුණික තත්ත්වය වෙනස් වෙන සහ අපිට වර්ෂාපතනයක් ඒ වගේම දැඩි සුළඟක් මේ ප්‍රදේශයට පැමිණියොත් අපි දන්නවා පවතින කාලගුණය වෙනස් වෙනවායි කියන කාරණේ. ඉතින් වෙනත් කාලගුණික තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් වෙනවා මේ ස්වභාවික උපද්‍රවයේ. එහෙම නැත්නම් කියනවා නම් අපි නම් කරනවා නම් මේ සුළුසුළං උපද්‍රවය. මේ සුළුසුළං උපද්‍රවය මං කිව්වා දැන් ශ්‍රී ලංකාවේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වෙන සුළුසුළං අපි ඒ සුළුසුළං වශයෙන් කිව්වම අපි ඒක සිතියන් වල දැක්කා සයික්ලෝන් කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ අපේ ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි ප්‍රදේශවලට බලපාන සුළුසුළං ඒ බෙන්ගාල බොක්ක අවට නිර්මාණය වන සුළුසුළං ඒක ඇත්තටම අපි විදේශගුණ විද්‍යාවේදී කියනවා නිවර්තන වාසුලියක් කියලා. නිවර්තන වාසුලියක්. එතකොට මේ සුළුසුළං අපි බෙන්ගාල බොක්ක අවට නම් නිර්මාණය වෙන්නේ අපි අපේ භාෂාවෙන් අපි සුළුසුළං කොහොම මේක සිතියන්ගත කරලා තියෙනවා සයික්ලෝන් එකක් කියලා. එතකොට සයික්ලෝන් කියන්නේ සුළුසුළං තමයි. නමුත් අපේ භාවිතය සිතිය මේ දාලා තියෙන්නේ සයික්ලෝන් කියලා. ඉතින් එහෙම දාලා නම් ලෝකේ තවත් එවැනි සුළුසුළං නිර්මාණය වෙන ප්‍රදේශ තියෙනවාද? ඔව්. ඒ ප්‍රදේශ සහ ඒ සුළුසුළං වෙනත් නම් වලින් ප්‍රකාශ කරලා තියෙනවා අදාළ ඒ ප්‍රදේශවල අනුව. දැන් මං හිතන්නේ අපි එම කීපයක් ඔය දරුවන්ට මේකේ මම පෙන්නලා තියෙනවා. දැන් ඉන්දියන් සාගරයේදී අපි මේ යලි මතක් කරේ අපි සයික්ලෝන් අපිට බලපාන සුළුසුළං සයික්ලෝන් කියලා සඳහන් කරලා තියෙනවා. එතන මේ උතුරු පැසිෆික් සාගරයේදී අපි තව පොහොතකින් සිතියමකින් මේක අඳුරගන්නවා. උතුරු පැසිෆික් සාගරයේදී ඒක සඳහන් කරලා තියෙන්නේ ටයිෆූන් කියලා. මේකත් නිවර්තන වාසුලියක් තමයි. නිවර්තන ප්‍රදේශ උතුරු පැසිෆික් සාගරයේ නිවර්තන ප්‍රදේශ අදාළයි. එහෙනම් ඒ ප්‍රදේශවල තියෙන එක ටයිෆූන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උතුරු ඇට්ලන්ටික් සාගරයේදී මේ නිවර්තන වාසුලිය එහෙම නැත්නම් මේ සුළුසුළං නම් කරලා තියෙනවා හරිකේන් කියලා. ඒ වගේම පිලිපීනයට දකුණින් තියෙන මුහුදු කොටස්වල මේක නිර්මාණය වුණොත් ඒක බැගියෝ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උතුරු ඕස්ට්‍රේලියාවේ සාගරික කොටස්වල නිර්මාණය වන සුළුසුළං විලිවිලිස් කියලා නම් කරලා තියෙනවා. ඒ වගේම කැරිබියන් මුහුදාවට ඇමරිකාවට උතුරු ඇමරිකාවට බලපාන ඒ කැරිබියන් මුහුදාවට නිර්මාණය වන සුළුසුළං ඒවා ටොනාඩෝ වශයෙන් නම් කරලා තියෙනවා. දැන් මේ ඔබ දරුවන්ට නම් කරේ අපි ලෝකයේ මේ නිවර්තන වාසුලිය එහෙම නැත්නම් මේ සුළුසුළං ලෝකේ විවිධ ස්ථානවල නිර්මාණය වනවා. ඒවා මේ නමින් හඳුන්වලා තියෙනවා. මේ ඇගේම් වලදී මේ වගේ ඉගෙනුමක් ඔබට අත්‍යවශ්‍ය වෙයි එවැනි පිළිතුරු ලියන්න නැත්නම් සිතියමකින් අඳුනා ගැනීම. අපි බලමු මේක සිතියමකින් අඳුනා ගැනීමට බලමු. දැන් මේකේ තියෙනවා අපි අර නම් කරපු සියලුම සුළුසුළං ඒ වාසුලි මේ එක එක ස්ථානවල නම් කරලා අර නැවත මතක් කරනවා මේ ටයිෆූන්, සයික්ලෝන්, බැගියෝ, විලිවිලිස්, ඒ වගේම හරිකේන් මෙන්න මේවා අදාළ ප්‍රදේශවල මේ දරුවන්ට රතු පාට ඊතලයකින් ඒ වාසුලිය නිර්මාණය වන ප්‍රදේශ දක්වලා තියෙනවා. ඒවා බලපෑම් ප්‍රදේශ ඒ ටික මේකේ නම් කරලා තියෙනවා.
බලමු අපි මේ සුළුසුළං මානව පරිසරයට ඇති කරන බලපෑම. දැන් මේ අපේ මේ ඉගෙනුම් ඵලයක් තියෙනවා. ওই දරුවන්ට මීට පූර්ව පාඩමෙත් අපි ප්‍රකාශ හැම උපද්‍රවයකින්ම අපි බලන්න ඕනේ අපේ මානව පරිසරයට. එහෙමනම් භෞතික භූදර්ශනයට. එහෙම නැත්නම් මානව හා භෞතික භූදර්ශනයේ ඒකාබද්ධව අරගෙන මේ මේවට මේ උපද්‍රව එහෙම නැත්නම් මේ උපද්‍රවයේ බලපෑම. ඒ කියන්නේ අපිට සිදුවෙන ආපදාවේ තරම මොනවද අපිට කරන බලපෑම කියලා හැම උපද්‍රවයකින්ම එහෙම නැත්නම් ඒකෙන් සිදුවෙන හැම ආපදාවකින්ම අපි සාකච්ඡා කළ යුතු වෙනවා. දැන් මෙතන දාලා තියෙනවා සුළුසුළං මානව පරිසරයට ඇති කරන බලපෑම. මිනිස් ජීවිත හා දේපල විනාශ වෙනවා. අපි දැක්කා ශ්‍රී ලංකා උතුරු නැගෙනහිර ප්‍රදේශවල එක එක කාලවකවානුවේදී පැමිණිච්ච සුළුසුළං වලින් විශාල දේපල හානි වුණා. සමහරක් වෙලට මිනිස් ජීවිත විනාශ වෙලා තියෙනවා. ඒක නිසා ඒක බරපතල ආපදා තත්ත්වයක්. ඒ වගේම යටිතල පහසුකම් වලට හානි පැමිණීම. විදුලි බලය, ඒ වගේම ජල සම්පාදනය, මන්මාවත්, ඒ වගේ දේවල් වලට මේකේ sannivedana මාර්ගවලට බලපෑම් කරපු අවස්ථා ওই දරුවෝ අහලා ඇති, දැකලා ඇති. ඒ වගේම දීවර කටයුතු. මොකද මේක සාගරය හා සම්බන්ධ නිසා දීවර කටයුතු වලට සැලකිය යුතු බලපෑමක් තියෙනවා මේ සුළුසුළං. ඒකයි අර දීවරයන් හැමදාම කාලගුණ විද්‍යා තොරතුරු ඒ ප්‍රකාශ කරන තොරතුරු sannivedana මාධ්‍යයෙන් ඒක අහලා ඒවා ගැන දැනුවත් භාවයකින් දීවර කටයුතු වලට යන්නේ. මෙන්න මේ බෙන්ගාල බොක්කාවට තියෙන සුළුසුළං අපිට කරන බලපෑම නිසා අපේ දීවරයෝ මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා දීවර කටයුතු වලට බලපෑමක් තියෙනවා මේ සුළුසුළං වලට. ඒ වගේම වසංගතා ලෙඩ රෝග පැතිර යාමටත් එක්තරා විදියක පිටිවහලක් මේ සුළුසුළං ආශ්‍රිතව තියෙනවා. මොකද සුළුසුළං එක්ක මුහුදු ගොඩ ගලපු අවස්ථා තියෙනවා. විශාල වර්ෂාපතනයක් පැමිණෙනවා. එකලා ඒ මානව පරිසරයට ලොකු බලපෑමක් වෙලා ඒවා එක්තරා විදිහක රෝග ව්‍යාප්ත වීමට හේතුකාරක වෙන අවස්ථා එහෙම වුණු අවස්ථා අපි දැකලා තියෙනවා. මේ තියෙන්නේ දරුවනේ ඒ ස්වභාවික අපි කතා කර උපද්‍රවයෙන් මානව භූදර්ශනයට එක එක බලපෑම් වෙච්ච අවස්ථා. ඒ කියන්නේ ආපදා අවස්ථා කීපයක ඡායාරූප නිවාසයකට හානි අලාභානි වෙලා තියෙනවා. ගස් කොළන් කඩාගෙන වැටිලා එවැනි දේ ඔය දරුවෝ දැකලා ඇති. මම මේකෙන් ප්‍රශ්නයක් අහලා තියෙන ඔය දරුවන්ට මේ සුළුසුළං මගින් ආපදාවට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කීපයක් නම් කරන්න කියලා. මම මේකේ මේ පැහැදිලි කිරීමකදීත් ওই දරුවන්ට මතක් කරා. මං හිතනවා ඒකින්ද නැවත මේ ප්‍රශ්නෙට උත්තර ඔබට හිතන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පැත්තෙන් මේ ආපදාවට ලක්විය හැකි දිස්ත්‍රික්ක කීපයක් නම් කරන්න පුළුවන් වෙයි කියලා. මං හිතනවා ඔබ හිතපු උත්තර මේවා කියලා. දැන් මේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, මුලතිව්. දැන් මෙන්න මේ ප්‍රදේශ ඔක්කොම උතුරු නැගෙනහිර ප්‍රදේශවලට සම්බන්ධයි, බෙන්ගාල බොක්කට සම්බන්ධයි. මායිම් වෙලා තියෙනවා. ඒක නිසා මේට බලපෑම් වෙන ප්‍රදේශ වශයෙන් ওই දරුවන්ට ඕක මං හිතන්නේ දිස්ත්‍රික්කයට නම් කරගෙන ඇති. අපි තවත් ස්වාභාවික ආපදාවකට යනවා. ওই දරුවෝ අරගෙන ලැබුගිනි සම්බන්ධය. මේ ලැබුගිනි කියන්නේ එක්තරා විදිහක ශ්‍රී ලංකාවට බලපාන ස්වභාවික උපද්‍රවයක්. අපි බලමු මේ ලැබුගිනි සම්බන්ධයෙන් රූපරාමුවක් තියෙනවා. Wildfires are often caused by humans with devastating consequences. Wildfires are large, uncontrolled infernos that burn and quickly spread through wild landscapes. Types of wildfires may include forest, brush, and peatland fires, depending on the land. ඔය දරුවෝ දැක්කා ඒ රූපරාමයේ විශාල ස්වභාවික උෂ්ණතාවට වනාන්තර වෙන්න පුළුවන්, තෘණභූමි, වෙනත් ලඳු කැල, එවැනි විවිධ වූ උෂ්ණතා පද්ධතීන්ට මේක බලපෑම් වෙනවා. විශාල ගින්නක් පැතිරිලා ඒවා විනාශ වෙලා යන තත්වයකින් උපුටාගත් රූපරාමුවක් තමයි ඔය දරුවෝ දැක්කේ. එතකොට අපි බලමු මේ ලැබුගිනි කියන එකත් අර මීට පූර්ව අපි උපද්‍රවය හඳුන්වනවා වගේම ලැබුගින්නක් කියන එකටත් අපිට එහෙම අර්ථකථනයක් ලිඛිතව ලියන්න පුළුවන්ද නැත්නම් ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. මෙතන මම ওই දරුවන්ට ඉදිරිපත් කරලා තියෙනවා ස්වාභාවික උෂ්ණතා වර්ණේ ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරීත්වයෙන් හෝ හටගන්නා ගිනි ගැනීම් ලැබුගිනි ලෙස හඳුන්වයි. නැවත දරුවට මම මතක් කරන්නේ අර්ථකථනයක්, පැහැදිලි අර්ථකථනයක් දුන්නම ඒ ලැබුගිනි කියන එකේ ඒ අර්ථකථනයේ තුල අනිවාර්යෙන් ගැබ්විය යුතු කොටස් තිබෙන බව තමයි කලින් පූර්ව ප්‍රකාශ කරා වගේ මේකෙත් ප්‍රකාශ කරන්නේ. මෙතන තියෙන ස්වාභාවික උෂ්ණතා වර්ණය. දැන් ස්වාභාවික උෂ්ණතා වර්ණය කියවම මොකද දන්නවා වනාන්තර විතරක් නෙමෙයි. තෘණ භූමියක් වුණත්, ලඳු කැලෑ වුණත් සියලුම උෂ්ණතා වලින් සමන්විත ප්‍රදේශ.
ඒවා ස්වාභාවික. දැන් අපි දන්නවා අපි ලෝකෙ තියෙන වැඩිම ප්‍රමාණයක් මානවයා විසින් නිර්මාණය කරපු කුසලතා ව්‍යාප්තිය තියෙන්න පුළුවන්. නමුත් කොහොමත් අපි ස්වභාවික කුසලතා ව්‍යාප්තිය කියලා මේක ගත්තේ බහුලවම තියෙන්නේ එමැනි පරිසරයක් නිසා. ඊළඟට කියනවා ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරීත්වයෙන්. එහෙනම් තිබේ ඇති වුණු ලැබුගිනිත් මේකට අදාළයි. මානවයා විසින් මානවයාගේ දැනුවත්කම හෝ නොදැනුවත්කම මේ ස්වභාවික කුසලතා ගිනි ගැනීමකට ලක් වුණොත් ඔවුන් අතින් ඒකත් ලැබුගිනි වශයෙන් හඳුන්වන බව දරුවෝ මතක තියාගන්න ඕන. එහෙමනම් එවැනි තත්ත්වයන්ට තමයි මේ ලැබුගිනි ලෙස හඳුන්වන්නේ. එතකොට මේ කාරණේ මතක් කරනවා නම් යලි ස්වභාවික කුසලතාවරණයේ තියෙනවා. ඒක ස්වභාවික හෝ මානව ක්‍රියාකාරීත්වයෙන් සිදුවුණු කියන කාරණේ මේකට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ ගිනි ගැනීම ස්වභාවික හෝ මානව ගිනි ගැනීම සිදුවීම තමයි මේ ලැබුගිනි කියලා අපි හඳුන්වන්නේ. දැන් ලැබුගිනි ඇතිවීමට හේතු වන සාධක හැම උපද්‍රවයක්ම අපි පූර්ව සාකච්ඡා කරපු ඒවා පවා අපි හැම වේලෙන් බැලුවා මේක ඇතිවීමට හේතු සාධක හැම එකම. මේකෙත් බලන්න ඕනේ මේ ලැබුගිනි ඇතිවීමට බලපාන හේතු සාධක අපිට මෙන්න මේ වගේ සාරාංශ කරන්න පුළුවන් දරුවනේ. දිගු වියලි කාලගුණයක් හා වියලි සුළං ඇතිවීම. එතකොට මේක ලැබුගින්නක් ඇතිවීමට ඒ උපද්‍රවය නිර්මාණය වීමට අවශ්‍ය පාරිසරික සාධකයක් තමයි දිගු වියලි කාලගුණයක්. වර්ෂාව අඩුවෙන් ලැබෙන වියලි කාලගුණයක් තිබීම හා වියලි සුළං ඇතිවීම. මොකද සුළං වලටත් හැකියාවක් තියෙනවා මේ ගින්න ව්‍යාප්ත කරන්න. එතකොට එහෙනම් අත්‍යවශ්‍ය කාරණයක් තමයි දිගු වියලි කාලගුණයක් හා වියලි සුළං ඇතිවීම. ඊළඟට තමයි අකුණු සැරවැදීම. අන්න ස්වභාවික අකුණු සැරවැදිලා කැලයක් එහෙම නැත්නම් කුසලතා කොටසක් ගිනි ගැනීමකට ලක් වෙනවා නම් ඒක ස්වභාවිකව නිර්මාණය වුණු ලැබුගිනි තත්ත්වයක්. එහෙනම් මේ අකුණු සැර වලින් ලැබුගින්නක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වනාන්තරව වියලි ගස් එකිනෙක වියලි කඳන් එකිනෙකට මැදිලා මේ ගිනි ගැනීම නිර්මාණය වෙන්න පුළුවන්. ඒකත් ස්වභාවික තත්ත්වයක්. මානව වැදියක් වීමක් නැහැ. ගස් මැදිලා එකිනෙකට මැදිලා ගිනි ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. බහුලව සිද්ධ වෙන කාරණයක් ඒක. එතකොට ඒකත් ස්වභාවික තත්ත්වයක්. ගිනිකඳු ආශ්‍රිතව අපි දන්නවා ගිනිකඳු ආශ්‍රිත විශාල ලාවා ප්‍රමාණයක් පිටට ගලාගෙන ගියොත් ඒක ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගිනි ගත්ත පාෂාණමය ද්‍රව්‍ය තමයි ගලාගෙන යන්නේ. ඒකට එයකට හැකියාවක් තියෙනවා කුසලතා ව්‍යාප්තිය ගින්නකට හසු කරන්න. එහෙම නිසා ගිනිකඳු ආශ්‍රිතවත් මේ ලැබුගිනි ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි ගිනි තැබීම ආන්නර මානව මැදිහත් වීම. ඒ ගිනි තැබීම් කියන එක හිතාමතා කරන අවස්ථාවක් තියෙනවා. නොදැනුවත්කම කෙරෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ දෙකම මානව මැදිහත් වීමෙන් මේ ලැබුගිනි ඇති වෙන තත්ත්වයක්. මේ ගිනි තැබීම් කියන එක. ඒක අපි යටින් දාලා තියෙනවා නොසලකිල්ල මත සිදුවන ගිනි ගැනීමුත් තියෙනවා. ඒ කියන්නේ දැනුවත් භාවයේ කිමු දැන් ශ්‍රී ලංකාව වගේ ප්‍රදේශවල අපි ඕන තරම් මාධ්‍යයෙන් දැකලා තියෙනවා. සමහරක් ප්‍රදේශ මිනිස්සු ගිනි තියෙන හිතාමතා. නොයෙකුත් හේතු මත සත්ව දඩේම සඳහා. එහෙම නැත්නම් වෙනත් වනද්‍රව්‍ය රැස් කරන්න. දර සපයා ගැනීම සඳහා. මොකද ගස්වල කඳන් ටික ඉතුරු වුණාම ඒ වගේ අවස්ථා එහෙම එක. අනික නොසලකිල්ලක්. අපි අත්තර දීමකින් සිදුවෙන ගිනි ගැනීම ඒ වගේ දේවල්. එතකොට මේ තියෙන්නේ ලැබුගිනි ඇතිවීමට හේතු වෙන සාධක මේකේ ඇතුළත් කරලා. ඊළඟට ලැබුගිනි මගින් ඇතිවන බලපෑම්. මේකත් මේ ස්වභාවික උපද්‍රව පාඩමේ අපිට ඉගෙනුම් ඵලයක් තියෙනවා. මේ හැම උපද්‍රවයකින්ම ඇතිවෙන බලපෑම්. ඒවා මානව භූදර්ශනයට, භෞතික භූදර්ශනයට මේ දෙකටම බලපෑන. මේක ඒකාබද්ධ කරලා අපි මානව භෞතික භූදර්ශනයේ මත ගොඩනගලා තියෙන මානව භූදර්ශනයක්. ඉතින් මේ දෙකටම ඒකාබද්ධව මේ සිදුවෙන බලපෑම තමයි අපි සාරාංශ කරලා තියෙන්නේ. මිනිස් ජීවිත හා දේපොළොවට හානි සිදුවීම. අපිට තියෙන බරපතලම ආපදාව ඒකනේ. නේ මිනිස්සුනේ අපි මේ සියලු දේ කල්පනාකරණයේ සංවිධානයේ කතා කරන්නේ. ඉතින් අපිට කරන බලපෑම තමයි මේකේ ප්‍රබලම කාර්ය. මේක තමයි අපිට ලොකුම ආපදාව. මිනිස් ජීවිත හා දේපොළොවට හානි සිදුවීම. ඊළඟට තමයි වනජීවීන් විනාශ වීම හා ජෛව පද්ධතිවලට සිදුවන හානිය. ඒක බරපතල කාරණයක්. විශාල අපි තව මොහොතකින් මම නිදර්ශනයකින් පෙන්නන ඔය දරුවන්ට මෙන්න මේකට කොච්චර බලපෑමක් වුණාද කියලා මේ වනජීවීන් විනාශ වීම ජෛව පද්ධතියට සිදුණු බලපෑම. ඒක ඇත්තටම සුළුපටු කාරණයක් නෙමෙයි. අපිට අපේ ජීවිත නැති වුණා වගේම තමයි මේ වනජීවී විනාශ වීම කියන කාරණේ වනාන්තර ව්‍යාප්තියට මේ පරිසර පද්ධතියේ තුලණයට විශාල බලපෑමක් වෙනවා මේ ජෛව පද්ධති විනාශ වුණොත්. වායුගෝලීය දූෂණය වීම. ඕලන්න හැම ගිනි ගැනීමකමදීම ඔක්සිජන් භාවිතා වෙනවා ගිනි දහනය වෙන්න ඊළඟට පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. තව වෙනත් වායුන් වර්ග ඒවා වායුගෝලයේ අපිරිසුදු වෙන්න දූෂණය වෙන්න හේතු වෙනවා කාබන් ඩයොක්සයිඩ් වගේ
වායුවක්. අපි දන්නවා ඒක හරිතාගාර වායුවක් කියලාත් ওই දරුවෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ වගේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවීමට මෙවැනි ලැබුගිනි හේතු වෙනවා. ඒකත් අපිට පාරිසරික වශයෙන් ඇති වෙන බලපෑම. ඒ වගේ තමයි පාරිසරික උෂ්ණත්වය ඉහළ යෑම. දැන් අපිට තියෙන බරපතල කාරණයක් නේ. බරපතල ස්වභාවික ව්‍යසනයක් තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ පාරිසරික උෂ්ණත්වය ඉහළ යෑම. මෙන්න මේකටත් දායක වෙනවා මේ ලැබුගිනි. දීර්ඝකාලීන ලැබුගින්නක අත්දැකීම් අපි මේ පහුගිය කාලේ දැක්කා. අපි තාම මොහොතක එක මතක් කරනවා. එවැනි කොච්චර තාපයක් වායුගෝලයට එකතු කරන්න ඇද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අපි බලමු පස්සේ එහෙම සාකච්ඡා කළා. පස හා ජල මූලාශ්‍රවල කරන බලපෑම. ඔව් මේ පස විශාල කාලයක් තුල මේ වනාන්තර ගිනි ගත්තම ඒ පසට හානියක් වෙන පාංශු ජීවීන් විනාශ වෙනවා. හොඳ සාරවත් පස් නිසරු පස් බවට පත් වෙනවා. පස් හායනයකට භාජනය වෙනවා මේ ගිනි ගැනීම කියන එක. ඊළඟෙම ජල මූලාශ්‍ර උල්පත් ජලය. අපි දන්නවා ජල පෝෂකනේ වනාන්තර කියන්නේ. ස්වභාවික උෂ්ණතා කියන්නේ ජල පෝෂක. මේකට කරන බලපෑමෙන් ජල මූලාශ්‍රවලටත් බලපෑමක් සිද්ධ වෙනවා. ඒ අවසානයේ අපි ස්වභාව සෞන්දර්ය විශාල ලස්සන උෂ්ණතා පද්ධති දකින්න කැමති. නේද? ඒකද ගිනිගත් පරිසරයක් මොනතරම් අවලස්සනද. ඒකින්ද ස්වභාවික සෞන්දර්යයටත් විශාල හානියක් මේන් සිදු වෙනවා. ලෝකේ ලැබුගිනි බහුලව හටගන්නා ප්‍රදේශ කීපයක් ওই දරුවන්ට නම් කළා තියෙන වැඩි වශයෙන් බලපාන ප්‍රදේශ. මීට තවත් එකතු කරන්න පුළුවන්. ඒතර ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඒ වගේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියානු ප්‍රදේශය, කැනඩාවේ අල්බර්ටා ප්‍රාන්තය, ඒ වගේම රටවල් ලෙස ගත්තොත් එහෙම චීනය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, ප්‍රංශය මෙවැනි රටවල් වල තියෙන ලැබුගිනි හටගන්නා ප්‍රමාණය වැඩි බව ওই දරුවෝ දන්නවා. ඒකින්ද මේවා ලැබුගිනි බහුලව හටගන්නා ප්‍රදේශත් තියෙනවා, රටවලුත් තියෙනවා. ඉතින් එවැනි නාම ලේඛනයක් ওই දරුවෝ සිතියංගත කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක මේ ඉගෙනුමකදී ඉතා වටිනා අවස්ථාවක්. මේ ඇමazon වනාන්තරයේ ලැබුගිනි මම මේක ඉතාම මේකේ තියෙන බරපතල කාරණේ මේ පැහැදිලි කරන්නේ. මේකෙන් ගත්ත රූපරාමුව. මේක 2019 ජනවාරි මාසයේ ඉඳලා ඔක්තෝබර් මාසය දක්වා මේ ලැබුගින්න ව්‍යාප්ත වුණා. දීර්ඝ කාලයක් තුල බරපතල තත්ත්වයක් ලෝකේ සියලුම රාජ්‍යයන් වල ඒ පරිසරවේදීන්, රාජ්‍ය නායකයන් මේවට යම් කිසි වාචිකව හෝ මැදිහත් වුණා. මූල්‍යමින් මැදිහත් වෙලා මේක නවත්ත ගන්න ලොකු උත්සාහයක් ගත්ත බව ওই දරුවෝ මං හිතන්නේ මාධ්‍යයෙන් දකින්න ඇති. ජනවාරි සිට ඔක්තෝබර් දීර්ඝ කාලයක් තුල මේ ලැබුගින්න පැතුරුණා. එයින් ආපදාවට ලක් වූ වනාන්තරය වර්ග කිලෝමීටර් ප්‍රමාණය 9060ක් බව සඳහන් වෙනවා. මේක අන්තර්ජාලයට ගිහිලා දරුවන්ට මේක පිරික්සන්න පුළුවන්. වර්ග කිලෝමීටර් 9060ක් විනාශ වෙච්ච වනාන්තර කොටස. ඒක හරියට ලංකාවේ කියනවා නම් උතුරු පළාතේ වර්ගපල්ලයට ආසන්න. අපි අනුරාධපුරයි පොළොන්නරුවයි දිස්ත්‍රික්ක දෙක ඒකාබද්ධව ගත්තොත් උතුරු මැද පළාත ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 10000කට කිට්ටුයි. ලොකුම පළාතනේ. ඒ වගේ ප්‍රමාණයක් ඇමේසන් වනාන්තරයේ ගිනිගෙන තිනවා 9060ක් ආසන්න වශයෙන් ගණනය කරලා තියෙනවා. අපි එක කිව්වා ලැබුගින්න මොන තරම් පාරිසරික හානියක් සිද්ධ කරනවද කියලා. මේ තියෙන්නේ එම ලැබුගිනි සම්බන්ධයෙන් ඡායාරූප කීපයක්. ප්‍රශ්නයක් මම නගලා තියෙනවා මේකේ. මෑතකදී දිගු කාලයක් තුල පැවති ලැබුගිනි හටගත් ප්‍රසිද්ධ වැසි වනාන්තරය කුමක්ද කියලා. මම හිතන්නේ ඇගීම් වලදීත් මේක භාවිතා වෙයි. ඒකෙන් අපි දැන් පිළිතුරක් මම හිතන්නේ දරුවෝ හිතලා ඇති. අපි රූපරාමුවක් පෙන්වෙත් ඒක තමයි මෑත කාලේ අපිට කතාවහක වුණු දිගු කාලයක් පැවති මේ ලැබුගින්න ප්‍රසිද්ධ වැසි වනාන්තරයක සිද්ධ වුණේ. ඒක රටවල් රාශියක මායිම් වල කොලොම්බියාව, ඒ බ්‍රසීලයට කොටසක් අයිති වෙනවා. පේරු රාජ්‍යයට තව කොටසක්. මේ ඒ රටවල වල මායිම් ප්‍රදේශවල තමයි මේක හටගත්තේ. දැන් ඇත්තරම මේ ওই දරුවන්ට මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි අර අන්තර්ජාලයට ගිහලා බලන්න මේ වැසි වනාන්තරය මේ එන උත්තරය මේක ඔයගොල්ලෝ මං දන්නවා දැන් පැහැදිලි මේ ඇමazon වනාන්තරය. ඔය දරුවෝ දන්නවා ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 65610. එතකොට මේ ප්‍රමාණයත් එක්ක ගලපුවොත් එමේ ඇමazon වනාන්තරය මං කිව්වේ 80 ගුණයක් විතර විශාලයි. මොකද ලක්ෂ 55ක් වර්ග කිලෝමීටර් ලක්ෂ 55ක්. එතකොට හිතාගත්ත එක මොන තරම් යෝධ විශාල වැසි වනාන්තරයක්ද කියලා. අන්න ඒ නිසා තමයි අර හරිත පෙනහළු මේ ලෝකයේ පෘථිවිය දේහයක් නම් හරිත පෙනහළු කියලා කියන්න ඇත්තේ ඒකින්ද. පිළිතුර ඇමazon වනාන්තරය. අපි යමු දරුවනේ තවත් ස්වාභාවික උපද්‍රවයකට. ඉතාම සංකීර්ණ ස්වභාවික උපද්‍රවයක්. අපි බලමු මේකේ රූපරාමුවක් ඔය දරුවන්ට.
何これさっきの人はඔව් ඔය දරුවෝ මං හිතන්නේ ඒ සුනාමිකයේ රලකින් ගොඩබිමට වෙච්ච හානිය තමයි දැක්කේ. දැන් මෙවැනි දර්ශන මං හිතන්නේ ඔයගොල්ලෝ ශ්‍රී ලංකාව ආශ්‍රය මුද්දකින්ට ඇති. මේක විදේශ රටක නැගෙනහිර චීනයේ ජපානයේ වගේ රටකින් උපුටාගත්ත කොටසක්. මං හිතන්නේ ඒක අර විශාල මානව භූදර්ශනයක් විනාශ කරලා අපි භෞතික දේපල විනාශ කරන තත්ත්වයක් තමයි ඔබේ දුටුවේ. අපි බලමු අර වගේම තමයි මේ සුනාමිය කියන්නේ කත් පැහැදිලි කරන්න ඔය දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ. දැන් මේකේ ලියලා තියෙනවා මම සාගරයේ සිදුවන නොයෙකුත් කම්පන හේතු කොටගෙන ජලතලයේ සිදුවෙන නොයෙකුත් කම්පන හේතු කොටගෙන සාගර ජලකඳ එකවරම ඉහළ ගොස් එමගින් වෙරළ දෙසට ගමන් ගන්නා උස්සූ දැවැන්ත සාගර තරංග තමයි සුනාමි රළ ලෙස හඳුන්වන්නේ. මේ සුනාමි කියලා ජපන් භාෂාවෙන් සුනාමි කියන එක කියන්නේ උස්සූ රළ කියන එක. විශාල රළක්. ඒ විශාල රළක්. එතකොට වෙරළට විශාල රළක් ආවම උස්සු මං හිතන්නේ උදාහරණයක් වශයෙන් දරුවෝ අපි අපේ ශ්‍රී ලංකා 2004 වෙච්ච සුනාමිය වෙලාවේ දලව සමහර ප්‍රදේශවලට ආපු සුනාමි රළ මාධ්‍යයේ දැක්කා අපි සමහරක් ඒවා අඩි 30ක් විතර උස. අඩි 30ක් කියලා කිව්වම සමහරක් ඒවා පොල් ගහක් විතර උස රළක්. එහෙමනම් ගොඩබිමට වෙන හානිය හිතා ගන්න පුළුවන්. මේ උස්සු රළක් ගොඩබිමට පැමිණීම තමයි සුනාමි කියන්නේ. ඒතර මේකත් අර වගේ තමයි. ඉතින් සාගර ජලතලයේ නොයෙකුත් කම්පන. අපි බලමු මොනවද මේ නොයෙකුත් කම්පන කියලා මේව හේතු වෙන සාධක අපි ඊළඟ කොටසේ කතා කරනවා. නොයෙකුත් කම්පන හේතු කොටගෙන සාගර ජලකඳ එකවරම ඉහළ යනවා. එතකොට ගැඹුරු සාගරයේ ජලකඳක් ඉහළ බිම්බයක් නිර්මාණය වෙනවා. හැබැයි සාගරයේදී ඒක වුණාට කිසි ප්‍රශ්නයක් හානියක් නැහැ. විශාල ජල බිම්බයක් බුබුලක් වගේ ඉහළට නැගෙනවා. හැබැයි මේ ජල ඒ තරංගය ඒ බිම්බය ගොඩබිම දිහාට එනකොට මේකේ උස්සූ රළක් බවට පරිවර්තනය වීම අපි ඒක රූපරාමුවකින් බලමු ඒක කොහොමද වෙන්නේ කියලා පස්සේ මේකේ අර්ථකථනය දාලා තියෙනවා ඒ ඉහළ ගොස් එමගින් වෙරළට ගමන් ගන්නා උස්සූ දැවැන්ත රළක් තමයි මේ සුනාමි කියලා කියන්නේ. මම හිතනවා ඒ පැහැදිලි කිරීම අවබෝධයකින් ওই දරුවෝ මේ ඒකට ලිඛිත ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන්නේ රූපරාමුවක දැන් මේ වෙරළබඩ ප්‍රදේශය මේ තියෙනවා බෝටු කීපයක් නවත්තලා මේ මානව භූදර්ශන කොටසක මේ වෙරළේ මේ රළ දිහා බලපුවම අපිට හිතෙනවා මේ රළ මේ ගොඩබිමට ආවොත් වෙන ඛේදවාචකේ ආපදාවේ තරම අපිට හිතා ගන්න පුළුවන්. අපි අර කලින් කිව්වා සුනාමි රළක් ඇතිවීමට බලපාන හේතු. අපි කියන්නේ සාගර ජලතලයේ නොයෙකුත් කම්පන සිද්ධ වෙනවා කියලා. ඒ කම්පන මොනවද කියලා තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒතකොට සුනාමි රළක් ඇතිවීමට බලපාන හේතු සාරාංශ කරලා දරුවන්ට මම ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙම. සාගර පතුල් වල සිදුවන භූමිකම්පා. ඒ වගේම සාගර පතුල් වල සිදුවන ගිනි කඳු පිපිරවීම. සාගර පතුල් වල විශාල නායය. සාගර මතට විශාල උල්කාපාත කඩාගෙන වැටීම. ඒ වගේම විශාල හිමකඳු කොටස් සාගර ජලතලයට කඩාගෙන වැටීම. මේ හැම දෙයකින්ම වෙන්නේ ජලය ජලතලයේ ජල පෘෂ්ඨය කම්පණය වීම. ලොකු රළක් නිර්මාණය වීමේ හේතු සාධක තමයි මේ තියෙන්නේ. හැබැයි මේකේ බරපතලම කාරණය සුනාමියක් ඇතිවීමේ සුනාමි ඛේද උපද්‍රවය ඇතිවීමේ බරපතලම කාරණය තමයි සාගර පතුල් වල සිදුවන භූමිකම්පා. ඒවා තමයි ලෝකේ බහුලවම සුනාමි රළවලට හේතු වන සාධකය ඒක. අනිකුත් කාරණා මතත් මේ සිදු වෙන්න පුළුවන්. සුනාමි නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි මම යළුවට මතක් කරේ බහුලවම සිද්ධ වෙන කාරණේ තමයි ඇතුළේ තියෙන භූමිකම්පා වලින් මේ කාරණේ සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ. මම හිතනවා දැන් ඒක අපි ප්‍රායෝගිකව බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා රූපරාමුවකින්. දැන් මේක ඔයගේ රූපරාමුවක් විතර. දැන් මෙතන මම හිතනවා දරුවන්ට මීට වඩා පැහැදිලි කරන්න අපි වීඩියෝ දර්ශනයක් තව මොහොතකින් පෙන නමුත් ඒක පෙන්වන්නට කලින් ඒකට මූලික දැනුමක් මේකෙන් හදාගත්තා නම් අපිට ඒක වඩා තේරෙයි කියලා තමයි මම මේ පින්තූරේ දැම්මේ. දැන් ඔය දරුවන්ට තියෙනවා මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා ගැඹුරු සාගරේ මෙතන තියෙනවා පැල්මක් කියලා. එහෙනම් මෙන්න මේ සාගර පතුලක සිදුවුණු භූකම්පනය තමයි මෙතන සිද්ධ වුණේ. ඒ පැලුමක් අපි දන්නවා මේ වෙනකොට දරුවෝ අන්තර්ජානීය බලවේග ඉගෙනගෙන තියෙනවා. මුල් 12 ශ්‍රේණියේදී ඒක අපි දන්නවා මේ තැටි මායිම් මසල මේ කම්පන ඒ තැටි මායිම් ගැටීම් සිද්ධ වෙනවා. ඒ ගැටීම් සිද්ධ වෙච්ච අවස්ථාවක ඇතිවෙච්ච කම්පනය.
එනම් භූමිකම්පාවක බලපෑම තමයි මේ තැන ඉඳලා මේ සාගරයේ ඉහළට දක්වලා තියෙන්නේ. දැන් ඔබට පේනවා මෙතන මේ සාගරයේ බිම්බයක් ජල බිම්බයක් නිර්මාණය කරලා තියෙනවා. එහෙම නැත්නම් තව කියනවා නම් අපි රළක මූලික ලක්ෂණයක් නිර්මාණය කරලා තියෙනවා මෙතන. හැබැයි ඒක මේ ගොඩබිම දෙසට එනකොට අපි දන්නවා ජලතලයයි පතුලයි අතර තියෙන ගැඹුර එන්ඩ එන්ඩ අඩු වෙනවා. මේකේ දාලා තියෙනවා මීටර් 5500කදී සිද්ධ වෙච්ච වෙලාවයි. මීටර් 5500 කියන්නේ කිලෝමීටර් 5මාරක් ගැඹුරේ. හැබැයි මේ මීටර් 20ක් මේ ගොඩබිමට එනකොට මේ රළ පරිවර්තනය වෙනවා උස රළක් විදියට. හේතුව මේ සාගල රළ ඔබ දන්නවා ඔබ වෙරළ කාදන ඉගෙනගෙන තියෙන දරුවෝ මේ වෙලාවේ 12 වෙනි වෙරළ කාදනේ අපි දන්නවා ජල තරංගයක් වෘත්තාකාර ගමනක එදෙන්න අවස්ථාවක් වෘත්තාකාරව ගමන් කරන්නට යන නිදහස යට ඉඩකඩ තියෙනවා මේ රවුම්. හැබැයි ගොඩබිමට එනකොට මේ පතුලේ වදිනවා අර ජල තරංගයේ වෘතයේ පතු. වැදිලා මොකද වෙන්නේ? ඒකේ ශක්තිය ඊට ඉහළට ප්‍රකාශ වෙනවා. එයාට අපිට පේනවා මේ ඒ නිදහසේ ජල තරංගයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකේ දැන් මේ නිර්මාණය වුණු ගැඹුරේ නිර්මාණය වුණු තරංගය තමයි මේ මතු පිටින් පෙන්නගෙන ඇවිල්ලා ගොඩබිම දිහාට එනකොට ඉහළ රළක් බවට පරිවර්තනය වෙනවා. මොකද ගොඩබිමේදී අපිට පේනවා සාගර ජලතලයයි ගොඩබිමයි අතර පරතරය ඉතා අඩුයි. ගැඹුරු නැහැ. වෙරළට ආපුවම මේක ශූන්‍ය දක්වා බිඳුව දක්වාම එනවා. ඒක නිසා අපිට පේනවා උස් රළක් නිර්මාණය වෙනවා අර ගැඹුරු මුහුදේදී. එහෙම සාමාන්‍ය රළක් වුණාට ගොඩබිමේදී එක විශාල උස රළක් වගේම වේගය වැඩි රළක් බවට පරිවර්තනය වෙලා ගොඩබිමට හානියක් සිද්ධ වෙන එක තමයි මේ සිද්ධ වෙන්නේ. අපි බලමු ඔක රූපරාමෝකින් ඔය දරුවන්ට පෙන්වන්න මම උත්සාහ කරන් තියෙනවා. ඔය දරුවන්ට තියෙන මේ තැටිමායි මේ සඳහන් කරලා තියෙන්නේ. These huge slabs of land float on superheated magma and constantly shift, bump and grind against one another. It's there along the seams where earthquakes. දැන් මෙතන ඔබට පේනවා මේ නිල් පාටේ සඳහන් කරලා තියෙන සාගර ජලතලය. මේ ජල මුහුදු ඇතුලේ සිදුවෙන කම්පනයක් තමයි මේ පෙන්වු කරන්නේ. මෙතන තමයි අර තැටි මායමක් ඇතුලේ සිදුවෙන කම්පනය තමයි මේ රූපරාමයෙන් පෙන්වන්න උත්සාහ. මෙතනක් තියෙනවා තැටි මායමක එක තැටියක් ඇතුළට සාගර පතුලට කිඳා බහින අවස්ථාවක්. මෙතනත් එහෙම අවස්ථාවක් තියෙනවා. අපි බලමු එවැනි අවස්ථාවක මොකද වෙන්නේ කියලා ඊළඟ. Tend to happen. When friction between the two plates is violent enough, seismic shock waves ripple through the ground, rattling everything that stands on it. The stronger and shallower the quake, the more violent the destruction. ඕදරුවනේ මේ සබ්ඩක්ෂන් සෝන් කියලා කියන්නේ මේ භූතැටි කොටසක් ගිලෙන ප්‍රදේශයක්. ඒතර සෝන් එක ප්‍රදේශයක් කියන්නේ ගිලෙන තැටි මායිම් තියෙනවා. තැටි කොටස් පොළොව අභ්‍යන්තරයට ගිලෙනවා. මේ තියෙන්නේ එහෙම කොටසක්. ඉතින් හොඳට බරුව මතක තියාගන්න මේ ගිලෙන්නේ සම වේලෙම සාගරික තැටි කොටසක් තමයි ගිලෙන්නේ. ඔය දරුවෝ දන්නවා මහද්වීපික තැටි කොටස සාගරික තැටි කොටසට වඩා ඝනත්වයෙන් අඩු, බරින් අඩු, සැහැල්ලුයි. ඒ නිසා බරින් වැඩි, ඝනත්වයෙන් වැඩි, බැසෝල් පාෂාණ වල නිර්මාණය වුණු මෙන්න මේ සාගරික තැටි හැම වෙලෙම තැටි මායිම් වලදී ගිලෙන්න ගන්නවා. ඒ ගිලෙන මායිමක් තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. මම මේ අවස්ථාව සුනාමි නිර්මාණය වීම සම්බන්ධයෙන් කොහොමද මේක භාවිතා කරන්න කියලා තමයි ඔය දරුවන්ට කියන්න උත්සාහ ගන්න. ඒතර මේ ගිලෙන තැටි මායිමක් ගාව අපි හිතමු උපකල්පනය කරමු මීට ඉහළින් සාගර ජල කොටසක් තියෙනවා කියලා. අපි එහෙම තව පොඩ්ඩකින් එම රූපරාමුවක් ඔබට පෙන්නනවා. මේ ජල කොටස අපිට පේනවා එහෙනම් මෙතන මේ ගිලෙන තැන භූකම්පනයක් සිද්ධ වෙනවා. විශාල භූමිකම්පාවක් සිද්ධ වෙලා මේ මහද්වීපික තැටි කොටස ඉහළට ඔසවනවා. ඔසවනකොට ජල තලයත් ඉහළට ඉස්සෙනවා. ආන්නේ ඉස්සෙන ජල ජල බිම්බය එහෙම නැත්නම් ඒ තරංගය තමයි අර සුනාමි රළක් විදියට ගොඩබිමට එනවයි කියලා දරුවන්ට මම පැහැදිලි කරේ. දැන් මේ නෑර අවස්ථාව දරුවනේ මේ තියෙන ජලතලයේ මේ අර කම්පණය වුණා. මෙන්න සුනාමි රළ. මේක ගැඹුරු මුහුදේ ඇතිවෙච්ච රළක්. මේක දැන් ගොඩබිමට වෙනකොට ක්‍රමයෙන් උස වැඩි වෙලා ගොඩබිමට සුනාමි රළක් විදියට එන බව තමයි ඔය පෙන්වුම් කරේ. අපි බලමු දරුවනේ මේ සුනාමි ආපදාව මගින් මේ වෙන බලපෑම් පාරිසරික වශයෙන් වෙන බලපෑම් තමයි මම මේ සාරාංශ කරලා තියෙන්නේ. මිනිස් ජීවිත හා දේපොළොවට හානි සිදුවීම. ඒක තමයි බරපතලම අපිට දකින ආපදාව. අපිට අත්දැකීම් තියෙනවා එවැනි දේවල්. වෙරළබඩ පරිසරය සහ භූමි පරිහරණය විනාශ වීම. අපි භූදර්ශනයේ විශාල භූදර්ශනයක් මානව භූදර්ශනයක් වෙරළා ඉදී නිර්මාණය කරගත්ත රටක්.
දූපතක් වශයෙන් දූපත් රාජ්‍යකින් අපි. ඉතින් ඒකට විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන් මෙවැනි අවස්ථාවක්. ලවණ ජලය ගොඩබිම දෙසට ගමන් කිරීම නිසා ලින් ජලාශ දූෂණය වීම. මොකද මේ රළ විශාල ප්‍රදේශ කිලෝමීටර ගණන් ගොඩබිමේ ඇවිල්ලා ආවා. ඒ ගිහිල්ලා උල්පත් වතුර ලින් ඒ වගේ සකස් කරගත්ත අපි ජල කොටස් වලට මේ ජලය මිශ්‍ර වුණා. ඒක නිසා අපිට හිතුණා කාලයක් යනකම් මේ ලින් පිරිසුදු කරලා ලවණ ජලය එකතු වෙලා විශාල ජල දූෂණයකට භාජනය වුණා මේ කාරණේ. දීව්‍ර කටයුතු වලට බාධා ඇතිවීම කියන එක හරිය සරලයි තේරුම් ගන්න පුළුවන් දරුවන්ට කොච්චර මේ සුනාමි රැළකින් විත්ත ඛේදවාචකයේ දීව්‍ර කර්මාන්තයට කොහොම බලපාන්න ඇද්ද කියන කාරණේ. වෙරළාශ්‍රිත ස්වභාව සෞන්දර්ය විනාශ වෙනවා. කඩුලාන පරිසර වෙරළ ලස්සන වෙරළක් විනාශ වෙච්ච වෙරළවල් වල රූප තමයි ඔබ 2014 අර සුනාමි ඛේදවාචකයේ ශ්‍රී ලංකාවේ සිදු වුණාන් පස්සේ වෙරළබඩ ප්‍රදේශ ලස්සන තිබුණු වෙරළ ප්‍රදේශ දැක්කා. බොහොම ඉතාම විනාශ වෙච්ච බලන්ඩ අපිට බොහොම ඛේදජනක පාරිසරික තත්ත්වයන් නිර්මාණය වුණා. මම ප්‍රශ්නයක් ඔය දරුවන්ගෙන් අහලා තියෙනවා 2004 වර්ෂයේ දෙසැම්බර් 26 ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ආපදාවෙන් හානි වූ දිස්ත්‍රික්ක ආපදාවට භාජනය වුණු දිස්ත්‍රික්ක කීපයක් නම් කරන්න කියලා. මම හිතනවා ඔබට එච්චර දුෂ්කර ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේ මම රූප සටහනක් දීලා තියෙනවා ශ්‍රී ලංකා සිතියමේ බලපෑමේ තරම තමයි මේ චිත්‍රයේ දක්වලා තියෙන ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසරයේ මේ දිස්ත්‍රික්ක ටික නම් කරා නම් ඔබ නිවැරදි මේ වර්ණ කරලා පැහැ තියෙන. ඒකින්ද ඔය තියෙන රූපරාම දිස්ත්‍රික්ක ටික තමයි මම මේ සිතියම් ගත කරලා තියෙන්නේ. මෙන්න මේවට තමයි විශාල බලපෑමක් උනේ. ඒතර සුනාමි ඛේදවාචකයෙන් බලපෑපු දිස්ත්‍රික්ක කියලා අපිට නම් කරන්න වෙන්නේ ඔය දිස්ත්‍රික්ක ටික. හොඳයි දරුවනේ අපි තවත් ස්වභාවික උපද්‍රවයකට යමු. අපිට බොහොම අත්දැකීම් අඩු බව ඇත්ත. නමුත් විද්‍යාඥයන්ගේ අදහස නම් අනාගතේ මේ භූමිකම්ප උපද්‍රවය අපිටත් අනාගතයේ අත්විඳින්නට ඉඩ ලැබෙයිද කියලා සැකසහිතව අදහස් ප්‍රකාශ කරලා තියෙන භූ විද්‍යාඥයෝ. මොකද අපේ ඉන්දියන් සාගරයේ නව භූතැටිමක් මායිම් වෙන තත්ත්වයක් භූ විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා. එහෙම වුණොත් ඔය භූමිකම්පා ඛේදවාචකය අපිටත් බොහොම අලුත් අත්දැකීම් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ භූමිකම්පාවක් මේ රූපරාමයක් ඔය දරුවන්ට මේ තියෙන. හොඳයි ඔය දරුවෝ දැක්කා මේ භූමිකම්පාවක විශාල මානව භූදර්ශනයක් විනාශ වෙන තත්ත්වයක්. ඒ වගේම අර ස්වභාවික උපද්‍රව අනෙක් ඒ වගේම භූමිකම්පාවත් ඔගොල්ලොට අර්ථ දක්වන්න හැකියාව තියෙන්න ඕනේ. දැන් මම දක්වලා තියෙනවා භූමිකම්පාවක් කියන්නේ මොකක්ද කියලා මේකේ අර්ථ දැක්වීමක්. පෘථිවි කබොලෙහි සංචිතව තිබෙන ශක්තිය එහි රැඳවුම්ධාරිතාව ඉක්මවා යන අවස්ථාවකදී එම ශක්තිය විමෝචනය වී භූතැටි මායිම් ඔස්සේ ඇතිවන ප්‍රබල චලනයන් භූමිකම්පාවක් ලෙස හඳුන්වයි. මීට කලින් අර සුනාමි ඛේදවාචකයේ පෙනෙන වෙලාවේ නැත්නම් ඒ උපද්‍රවයේ හැඳුන්වන වෙලාවෙත් මේ භූතැටි මායිම් වල ගැටි මම ওই දරුවන්ට පෙන්눔 කරා. දැන් මෙතන කියනවා පෘථිවි කබොලෙහි සංචිතව තිබෙන ශක්තිය. මොකද්ද සංචිත? කොහොමද පෘථිවි කබලට ශක්තියක් සංචිත වෙන්න ගබඩා වෙන්න කාරණයක් තියෙනවද? ඔව් දරුවනේ ඔය තැටි මායිම් වල මේ භූතැටි ප්‍රධාන භූතැටි 7ක් සහ සුළු තැටි රාශියකින් සමන්විත මේ පෘථිවි කබොලේ තැටි මායිම් වල නිරන්තර ගැටීමක් සිද්ධ වෙනවා. හැම වෙලෙම ඒවා භූමිකම්පා නෙමෙයි ඒවා තමයි භූචලන. නිරන්තර භූචලන. ඒවා අපිට දැනෙන ප්‍රමාණයකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ භූචලන භූකම්පන මානවල සටහන් වුණාට අපිට දැනෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒවට භූචලන කියනවා. ඒ තැටි මායිම් ගැටෙනවා. සමහරක් තැටි ක්‍රම ඉතාම සෙමින් ඇතුළට ප්‍රාවරණයේ දිහාට කඩාගෙන යනවා. ඒක තමයි රෙවලි පෙඩ්ඩුවේ. ඉතින් ඒක නිදහසේ ගලාගෙන ගියා නම් මෙතන සංචිත වෙන්න අවස්ථාවක් ගබඩා වෙන්න ශක්තිය ගබඩා වෙන්න අවස්ථාවක් නැහැ. නමුත් දරුවනේ මෙන්න මෙහෙම අවස්ථා තියෙනවා. මේ තැටි මායිම් වල අර සාගරික තැටිය ප්‍රාවරණයේ දිහාට ඇතුළට කඩාගෙන නොයා හිර වෙන අවස්ථා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ගමන් කළ යුතු ප්‍රමාණයක් ගමන් කරන්නේ නැතුව ඒක පීඩනයකට ලක් වෙලා. ඒක අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්. ඒක අවුරුදු 10ක් 15ක් 100ක් වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතන මොකද වුනේ? කාලයක් තිස්සේ ගබඩා වුණා. අර ගමන් කළ යුතු දුරක් ගමන් කළේ නැහැ. එහෙනම් එක තැන ඒ හිර වෙලා අරෙන් පීඩනයක් යොමු කරනවා එක පැත්තකින් මේ තැටිය ගිලෙන්න ඕන කියලා. නමුත් ගිල්ල නැහැ. එහෙනම් ඒවා ගබඩා වෙනවා. හරියට අපිට ওই දරුවෝට එහෙම අදකීමක් තියෙනවද දන්නේ අර අපි පොඩි කාලේ අපේ ගෙවල් වල තිබ්බ අර වයින් කරපු ඔරලෝසු.
යතුරක් දාලා වයින් කරන්න තියෙනවා. වයින් කළා වයින් කරපුවම සති ගණනාවක් ඔරලෝසු වැඩ. ඒ කාලේ බැටරි වලින් ඔරලෝසු වැඩ කරන්නේ. අර වයින් කරලා කරන්නේ මොකද? ශක්තියක් ගබඩා කරනවා. ගබඩා කරපු ශක්තියක් ඒ දුන්නේ. එතකොට පස්සේ සති ගණනාවක් ඒ දුන්නේ ගබඩා වෙච්ච ශක්තිය ක්‍රමක්‍රමයෙන් ඔරලෝසු වැඩ කරා. හරියට හිතන්නකෝ ඒ දුන්න හදිස්සියෙම ඒ දුන්න නිදහස් වෙනවා කියලා. එහෙනම් විශාල ශබ්දයක් කරගෙන අර ඔරලෝසු දුන්න නිදහස්. එවැනි දෙයක් තමයි අර තැටි මායිම් වල වෙන්නේ. ගබඩා වෙලා දීර්ඝ කාලයක් තුල චලනය නොවි චලනය විය යුතු ශක්තිය ගබඩා වෙලා එක්තරා අවස්ථාවක එහි උපරිමයටපත් වෙලා. එතනින් එහාට තවදුරටත් මේක චලනය නොවී තියෙන්න බෑ. එහෙනම් විශාල කම්පනයක් ඇති කරගෙන අර තැටිය ගිලෙන්න පටන් ගන්නවා ඇතුළට. කාලයක් තිස්සේ නිදහසේ ගිලුණා නම් ඒවා භූ චලන. මේ භූමි කම්පා වුණේ අර ශක්තියක් කාලයක් තිස්සේ ගබඩා වෙලා ඒ ශක්තිය එකවරම නිදහස් කරපු වෙලාවේ ආන්නේව තමයි භූමි කම්පා කියන්නේ. ඒක මේ කියලා තියෙන්නේ. සංචිතී වෙන ශක්තියෙහි රැඳවුම් ධාරිතාව ඉක්මා යන අවස්ථාවේ තව දුරටත් මේක තබා ගන්න බෑ. එහි උපරිම තත්වයකට ඇවිල්ලා. එහෙනම් ඒ උපරිම තත්වයකදී ඒ ශක්තිය විමෝචනය කරනවා, නිදහස් කරනවා. ගබඩා කරගත්ත ශක්තිය එකවර නිදහස් කරනවා. නිදහස් කරපුවම භූතැටි මායිම් ඔස්සේ මේ කම්පනයන් ඇති වෙනවා. ඒව තමයි භූමි කම්පා කියන්නේ. ඉතින් ඒ වැනි එකක් තමයි අර සුනාමියක් බවට පරිවර්තනය වුණේ. ඒ භූමි කම්පාවල තීව්‍රතාවය, ඒ භූමි කම්පාවේ කම්පන ප්‍රමාණ තීව්‍රතාවය පිළිබඳ අදහසක් මේ දරුවන්ට දාලා තියෙනවා. භූමි කම්පා තීව්‍රතාවය භූකම්පන මානයකින් විනුම්ගත කරන්න පුළුවන්. භූකම්පන මානයකින්. ඒක කොච්චර භූකම්පනයේ තරම, භූමිකම්පාවේ තරම මනින මිනුම් ඒකකයක්. එහි පරිමාණාගයන් රිච්ඨ පරිමාණය යනුවෙන් තමයි. කියන්නේ පරිමාණ අගය ප්‍රකාශ කරන ඒකකේ තමයි රිච්ඨ පරිමාණ කියන එක. එතකොට මේක කියනවා රිච්ඨ පරිමාණ ඒකක. හොඳට දරුවෝ මේක තේරුම් ගන්න. ඒකක 5.5ක් පමණ කියලා වචනයක් දාලා තියෙනවා. හරියටම එහෙම කාටවත් නිශ්චය කරන්න බෑ. මේ 5.5කට වඩා වැඩි ඒවා තමයි භූමිකම්පා කියලා. නැත්නම් බරපතල හානි සිද්ධ වෙනවා. ඒවා තනින් තැනට කාලානුරූපීව සහ ප්‍රාදේශීයව මේවා කම්පනවල වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ තව තැනක භූමිකම්පාව ප්‍රබල වෙන්න පුළුවන් 5.5 නේ ඒකකේ 5දී. සමහරක් 6දී. ඒක නිසා ඒක දල අදහසක් ඕන හින්දා තමයි අපි වචනයක් ඇතුල් කරලා තියෙනවා මේ පමණ කියලා. ඒකින්ද දරුවෝ මේ 5.5ක පමණ අපි ආසන්නාගයක් කියන්නේ ඒ අගයකට වඩා වැඩි නම් මේ භූකම්පනමානයේ ඒක සඳහන් වුණා නම් රිච්ඨ පරිමාණාගේ 5.5ට වැඩිය අපි ඒක පිළිබඳනවා ඒක භූමිකම්පාවක් කියලා. ඒ කියන්නේ අපිට භූමිකම්පාව ඒ උපද්‍රවය විශාල ආපදාවක් කරන භූමිකම්පාවක්. භූ චලනයක් නෙමෙයි. ඒක දැනෙනවා. මුළු පරිසරයට දැනෙන පරිසරය විනාශ කරන යම් ප්‍රමාණයකින් විනාශ කරන අගයක්. ඒකින්ද 5.5ක් වගේ අගයක් තමයි අපි දරුවන්ට ප්‍රකාශ කරන්නේ. ඒ වගේම කියනවා ඒකේ ඒ අගය 7ක් ඒකත් පමණ කියලා දාලා තියෙනවා. 7ක් පමණ අගයකට වඩා වැඩි නම් 7.5 8 8.5 එවැනි අගයක් ආවොත් ඒක විශාල විනාශකාරී භූමිකම්පාවක් කියලා. දැන් උදාහරණයක් වශයෙන් සුනාමි ඛේදවාචකයේ අපිට එනකොට ඉන්දුනීසියාව ආසන්නයේ වෙච්ච භූමිකම්පාවේ රිච්ඨ පරිමාණයේ අගය උනේ 9ක්. ඒ කියන්නේ උපරිම අගයක්. උපරිම අගයක් වාර්තා වුණා. ඒක විශාල හානියක් සිද්ධ කරේ ඒකයි. ඒක නිසා මේ සමහරක් ඔය ඇගීම්වල බහුවර්ණ ප්‍රශ්නවලට මේකේ ඒකක ප්‍රමාණ පිළිබඳ දල අදහසක් දුන්නේ එවැනි අගීම්වලදී මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. ඒකින්ද මේ 7කට වැඩි නම් ඒක විශාල භූමිකම්පාවක්. 5.5ක් කියන්නේ යම්කිසි පාරිසරික සංසිද්ධි පෙන්නන අපිට දැනෙන ප්‍රමාණය. ඊට වඩා අඩු නම් ඔය අපිට රිච්ඨ පරිමාණ 2 3 4 වගේ ඒවා එච්චර බලපෑමක් වෙන්නේ නැහැ. සමහරකට 3.5ක් ඒවා දැනිලා පොඩ්ඩක් අපිට මේ අවට පරිසරයේ පොඩ්ඩක් හෙල්ලෙනවා වගේ දැනෙනවා. කිසි හානියක් සිද්ධ වෙන්නේ නැති. දැන් ලංකාවේ තියෙනවා භූකම්පන මාන හයි කරලා. ඒවා ගිහිලා බැලුවොත් එimhe හැම වෙලෙම ওই 2.0 ගණන් 3 ගණන් වාර්තා වෙලා. හැබැයි අපිට දැනලා නැහැනේ. ඒවා භූ චලන. අන්න ඒක ඒ අදහස කියන්න තමයි ওই දරුවන්ට මට ඕනකම තිබුණේ. මේ තියෙනවා ওই දරුවන්ට අපි අවස්ථාවක් කරගන්න. දැන් මේ භූකම්පන මානයක් මේ සේසෝමීටර් කියන එක මේ තියෙන්නේ මේකේ අර සඳහන් වෙන්නේ භූකම්පනයේ දැන් මෙතන මේ පෙන්눔 කරන්නේ භූකම්පනයක් වෙච්ච වෙලාවක ඒ වේව්ස් නැත්තම් ඒ තරංග ක්‍රියාත්මක වුණු හැටියට. එහෙම නැත්තම් මේවා භූ චලන නිදහසේ සිද්ධ වෙනවා. මේ වෙන්නේ භූකම්පනයක් සිදු වුණු අවස්ථාවක ඒවා ඒ තරංග හැසිරිච්ච හැටි. අර තියෙන්නේ භූකම්පන මානයක් අපි සේසෝමීටර් කියලා එකට සඳහන් කරනවා. මේ ලෝකේ භූමිකම්ප ඇතිවන ප්‍රධාන කලාප ඔය දරුවන්ට දක්වලා තියෙනවා. මොකද ඒවත් ඇගීම් වලදී අවශ්‍ය වෙනවා. ඒතර මේ කලාප රාශියක් අපි A B C D කියලා දක්වලා තියෙනවා.
මේ ABCD වශයෙන් කියන්නේ ප්‍රධාන භූමිකම්පා කලාප ලෝකයේ අඳුනගෙන තියෙන. හැබැයි මේ කලාප ඕගොල්ලෝ දරුවන්ට තැටි මායිම් එකයි මේකයි එකට ගලපන්න පුළුවන්. තැටි මායිම් තමයි මේ කලාප කියලා දක්වලා තියෙන්නේ. භූකම්පන කලාප. දැන් මේවා නම් කිරීම වශයෙන් කියලා අපි තියෙන එක අර පරිපැසිෆික් අපි දන්නවා පැසිෆික් සාගරේ වටේම විශාල ගිනි වලල්ලක් කියලා අපි තියෙනවා නේ. ඒක ගිනිකඳු කලාපයක්. ඒක තැටි මායිමක්. පැසිෆික් සාගරික තැටියේ මායිම. ඒතර තැටි මායිමේ කොටස් දෙකක් මේකේ දක්වලා තියෙන. එක කොටසක් ඇමරිකාවේ පැත්තේ එක කොටසක් තියෙන පැසිෆික් තැටිය අනිත් එක ජපානයේ ප්‍රදේශයේ තැටිය. ඒතකොට මේ කොටස් දෙකක් විදියට භූකම්පන ඇති වෙන ප්‍රධාන කොටස් දෙකක් විදියට ඔය දරුවන්ට නම් කරන්න පුළුවන්. අරකේ දාලා තියෙනවා පරිපැසිෆික් කලාපයේ නැගෙනහිර. මේක පරිපැසිෆික් කලාපයේ බටහිර. ආන්න ඒ වගේ. ඒකේ දක්වලා තියෙනවා ඒ වගේ B හිමාලයානු කලාපය. හිමාලය කඳු මධ්‍යධරණී මුහුදු ආසන්නෙන් ඉතාලිය මේ ප්‍රදේශ ආවරණය කරපු භූකම්පන කලාපයක්. ඒ වගේම අත්ලන්තික් සාගරික කොටස C කියන එක අත්ලන්තික් සාගරික වැටියක් මේ කලාපෙ දිගට තියෙනවා. ඒකත් තැටි මායිමක්. එතකොට ඒ තැටි මායිමත් භූකම්පන කලාපයක් විදිහට මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපිට පේනවා මේකේ අප්‍රිකානු සුවිභේද නිම්න කලාපෙ D වශයෙන්. අපි ඔය නයිල් ගඟ වුණත් ඒකේ කොටසකුත් මේකට අයිති. ඒ වගේම අපිට පේනවා මෙන්න මේකේ භූකම්පන සිද්ධ වෙන කලාපයක් D වශයෙන් තියෙන අප්‍රිකානු සුවිභේද නිම්න කලාපය කියලා අපි එකට සඳහන් කරනවා. හොඳයි අපි දරුවෝ බලමු භූමිකම්පා වලින් පරිසරයට ඇතිවන බලපෑම්. භූ පෘෂ්ඨයේ විභේද පැලුම් ඇති වෙන්න පුළුවන්. අපි බලමු එහෙම රූපරාම ඔබ දකි. සාගර පතුල් වල භූමිකම්පාවක් සිදු වී නම් සුනාමි තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම හිමකඳු ප්‍රදේශයක් නම් හිමකඳු කඩා වැටෙන්න පුළුවන්. ජල වාහනයේ බලපෑම් ඇති වෙන්න පුළුවන් ස්වභාවික ගංගා ඒ වගේම අපි ජල සම්පාදිත කොටස් ඒ වගේ ඒවට විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මිනිස් ජීවිත හා දේපොළ වලට හානි සිදු වෙන්න පුළුවන්. යටිතල පහසුකම් බරපතල කාරණයක්. ඇත්තටම මිනිස් ජීවිතවල හා යටිතල පහසුකම් විනාශ වීම තමයි අපිට තියෙන බරපතල කාරණේ මේ භූමිකම්පාවල. ඒකින්ද යටිතල පහසුකම් මාර්ග, විදුලිය, sannivedana මේ සියලුම දේවල් විනාශ වෙන්න පුළුවන් භූමිකම්පාවකින්. දැන් ඔබට මේ රූපරාමකින් පෙන්වන්නේ එවැනි අවස්ථාවක් මේ තියෙනෙත් එවැනි අවස්ථාවක්. මේකේ ප්‍රශ්නයක් ඔය දරුවෝගෙන් අහලා තිනවා අවසාන වශයෙන් මං භූමිකම්පා බහුලව සිදුවන කලාප අතුරින් ප්‍රධාන භූමිකම්පා කලාපය කුමක්ද කියලා. අපි අර භූමිකම්පා කලාප රාශියක් පෙන්වනවා. ඔබෙන් අහුවොත් එහෙම මේ භූමිකම්පා කලාප වලින් භූමිකම්පා බහුලවම සිද්ධ වෙන වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන කලාපය මොකක්ද කියලා මං හිතනවා දරුවෝ තීන්දුව කරලා ඇති මෙවැනි උත්තරයක්. පැසිෆික් සාගරය වටා විහිදී ඇති පරිපැසිෆික් කලාපය තමයි වැඩිම භූමිකම්පා ප්‍රමාණයක් ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි වැඩිම ගිනිකඳු ප්‍රමාණයක් තියෙන්නේ මේක. ඒක හින්දා තමයි අපිට ගිනි වලල්ල කියන්නේ. ඒතර වැඩිම භූමිකම්පා ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ මේ කොටසේ. හරි දරුවනේ අපි බලමු තවත් ස්වභාවික උපද්‍රවයක් වශයෙන් සලකන මේ ගිනිකඳු කියන උපද්‍රවය සම්බන්ධයෙන් රූපරාමයක් ඔය දරුවන්ට මම ඉදිරිපත් කරලා තියෙනවා. පොඩ්ඩක් බලන්න ඒ ගැන. ඔය දරුවෝ දැක්කේ මේ ගිනි කන්දක් විධාරණය වීමක්. මම හිතන්නේ දරුවෝ දැක්ක අර පුපුරලා ගියායේ ගිනි කන්දක්. ඒ වගේම ලාවා ගලාගෙන යන ප්‍රදේශ දැක්කා. ඊටාම රත් වුණු අධික උෂ්ණත්වයකින් යුක්ත ලාවා ඒ ප්‍රදේශයේ ගලාගෙන යනවා දැක්කා. ඒක නිසා තමයි ඒ උපද්‍රවය අපිට විශාල ආපදාවක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේකෙත් මම අර්ථ දැන්වීමක් වෙලා තියෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ ද්‍රව ස්වභාවයෙන් පවතින මැග්මා පෘථිවි කබලයේ දුර්වල ස්ථාන හා භූ තැටි මායිම් ඔස්සේ වැදගත් කාරණයක්. ඒක දුර්වල ස්ථාන හා භූ තැටි මායිම් ඔස්සේ පෘථිවියේ මතු පිටට විධාරණය වීම ගිනි කඳු ලෙස හඳුන්වයි. එතකොට මේ යමහල් විධාරණය කියලත් අපි හඳුන්වනවා. මේ යමහල් විධාරණය කියන්නේ ගිනි කඳු විධාරණය කියන්නේත් එකයි කියලා දරුවෝ දන්නවා. එතකොට මේක තමයි අපිට ඒක දක්වන්න තියෙන අර්ථ දැක්වීම. මේ තියෙන්නේ දරුවනේ මම මේ රූපය යන්නේ මේ තියෙන අර ත්‍රිකෝණ වලින් දක්වලා තියෙන්නේ ලෝක සිතියමක මේ තියෙන ගිනි කඳු ව්‍යාප්ත වුණු ප්‍රදේශය. ඉතින් මේ සමහර තැන්වල ඊටාම බහුල වශයෙන් මේ ගිනි කඳු තියෙනවා. ඒ දරුවන්ට පේනවා මේ භූතැටි මායින් ඔස්සේ තමයි ගිනි කඳු තියෙන්නේ. හැබැයි සමහර භූතැටි මායින් වල ගිනි මේ තියෙන්නේ පරිපැසිෆික් කලාපේ අපි අරද කිව්ව වැඩිම භූකම්පන සිද්ධ වෙන කොටස. ඒ වගේම වැඩිම මේ ගිනි කඳු ටික තියෙන කොටස. ඒකෙන්ද අර තැටි මායිම් සහ භූමි කම්පා වගේම ගිනි කඳු වල අන්තර් සම්බන්ධයක් ওই දරුවෝ දකින්න ඇති.
මේ යමහල් ව්‍යාප්තිය යමහල් ගෝලිය ව්‍යාප්තිය පෘථිවියේ භූකාරක තැටි හා සම්බන්ධ මම කලින් මතක් කරෙත් එකයි මේ යමහල් කරණයත් භූ තැටි මායිමුත් භූ කම්පනත් මේවා එකිනෙකට සමපාත කරන්න පුළුවන්. ඒ කාරණේ තමයි මම සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන් සාගරික තැටි හා ගොඩබිම් තැටි එකිනෙක මුණ ගැසෙන අභිසරණ තැටි මායිම් වල හා අපසරණ තැටි මායිම් වල යමහල් බහුලව දක්නට ලැබෙනවා. දරුවෝ මේ වෙනකොට දන්නවා අභිසරණ තැටි මායිමක් කියන්නේ අර එක තැටියක් ගිලෙන තැන. අපසරණ තැටි මායිමක් කියන්නේ තැටි දෙක දෙපැත්තට යන එක. මේ දෙකේම ගිනි කඳු නිර්මාණය වෙනවා. මේ දෙකේම භූමිකම්පා සිද්ධ වෙනවා. ඒතර ඒ මායිම් ලෝකේ අපි අඳුරගත්තොත් තැටි මායිම් අඳුරගත්තොත් ඒ සියල්ල ඒකේ අඩු වැඩි වශයෙන් ගිනි කඳු පිහිටලා තියෙනවා. ඒ කාරණේ තමයි මට යමහල් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ওই දරුවන්ට කියන්න තියෙන්නේ. මේ තියෙන්නේ ලෝකේ ගිනි කඳු ප්‍රසිද්ධ ගිනි කඳු කීපයක් නම් කරපු සිතියම ඔබට පොත් ආශ්‍රයෙන් මේවා අඳුර ගන්නත් පුළුවන්. මේ රාශියක් මම නම් කරන්න යන්නේ නැහැ. ඒවා රාශියක් තියෙනවා. මේ ස්ථාන නැවත ඔබ මේ ස්ථාන භූතැටි මායිම් සිතියමක් මේකට සම්පාත කරොත් මේවා ඒ අන්තර් සම්බන්ධයක් ඔය දරුවන්ට බලා ගන්න පුළුවන්. මේ ගිනි කඳු ඇතිවෙන බලපෑම අපි හැම එකකින්ම වගේම මේකෙත් බලන්න අපිට මොකද්ද පාරිසරික වශයෙන් තියෙන බලපෑම කියලා. මේකේ තියෙනවා මිනිස් ජීවිතා දේපොළට සිද්ධ වෙන බලපෑම. අපි මේ වේලෙම මූලික කරගන්නේ මේ ආපදාව කියලා දකින්න අපි ඒකනේ. නේද? අපිට නිදහසේ කිසිම මානව බලපෑමක් නැති ප්‍රදේශයක ගිනි කන්දක් විදාරණය වීම ආපදාවක් නෙමෙයි. ඒක ස්වභාවික සංසිද්ධියක්. මම මේ පාඩමේ පූර්ව පාඩමේදී ඒක පැහැදිලි කරා. ඒක ස්වභාවික සංසිද්ධියක් විතරයි. නමුත් අපේ භූදර්ශනයට මානව භූදර්ශනයකට යම් බලපෑමක් වෙනවා නම් ආන්න ඒක තමයි අපි ආපදාව කියලා ගන්න. එතකොට ඒක නම් මිනිස් ජීවිතා දේපොළට සිදුවන බලපෑම මේකේ තියෙන බරපතල කාරණය. යටිතල පහසුකම් වලට සිදුවන හානිය, පරිසර පද්ධති වලට සිදුවන හානිය, ලැබුගිනි ඇතිවීම අපි කලිමුත් සඳහන් කරා. වායුගෝලයේ දෘශ්‍යතාවයේ කෙටි කාලීනව විනාශය. මම හිතනවා මේ දරුවන්ට මේව තේරුම් ගන්න පුළුවන්. මේ දෘශ්‍යතාවය කියලා කියන්නේ අපිට විනිවිද පාවෙ. විනිවිද පේන වායුගෝලයේ විනිවිද පේන බොහොම ඈත පේනවා නම් ගාක ඇත දකින්න පුළුවන් අපි හොඳ දෘශ්‍යතාවය හොඳ පරිසරයක්. නමුත් මේ යමහල් විදාහරණයකදී අපි දන්නවා ඒ දෘශ්‍යතාවය නැති වෙලා යනවා. විශාල වලාකුළු නිර්මාණය වෙලා අපෑදිලි වායුගෝලයක් නිර්මාණය වෙනවා. ඒක තමයි මේ දෘශ්‍යතාවයේ කෙටි කාලීනව අහිමි වෙනවා කියලා කියන්නේ. අපි දන්නවා ඕක දැන් අර උදාහරණයක් වශයෙන් දරුවෝ දැක්කා මේ අපිට අයිස්ලන්තේ සිදුවන හෙක්ලා ගිනිකන්ද විදාහරණය වීමේදී මුළු යුරෝපීය ගුවන් ගමන් සති දෙකකට නවත්තන්න වුණා. කිසිම අහස පැහැදිලි නැති වුණා. සති දෙකක් පුරාවට සියලු ගුවන් ගමන් නතර කරන්න උන දෘශ්‍යතාවයේ යලි සකස් වෙනකයි. ඒකින්ද එවැනි බලපෑම් ගිනි කඳු වලින් සිද්ධ වෙනවා. කාලගුණික තත්ත්වයේ වෙනසක් తాවකාලිකව ඒ පරිසරේ නිර්මාණය වෙන්න පුළුවන්. මේකේ අවසාන වශයෙන් උදරුන්ගේ ප්‍රශ්නයක් අහලා තිනවා. පහත් දැක්කේ ගිනි කඳු 4 පිහිට ඇති රටවල් 4 අනුපිළිවෙලින් නම් කරන්න කියලා. මේ පැරකුටින්, විසුවියස්, හෙක්ලා සහ ක්‍රැකටෝවා කියන ගිනි කඳු 4 ප්‍රසිද්ධ ගිනි කඳු 4ක් ලෝකේ. මේවා අයත් රටවල් මම හිතන්නේ දරුවන්ට හිතන්න පුළුවන් ඇති. බලමු ඔබ හිතපු උත්තරද මේ තියෙන්නේ කියලා. මෙක්සිකෝව, අයිස්ලන්තේ, ඉතාලිය, ඉන්දුනීසියාව. එතකොට මෙක්සිකෝවේ තමයි අපි පැරකුටින් යමහල තියෙන්නේ. අයිස්ලන්තයේ තමයි මම මොහොතකට කලින් කිව්ව හෙක්ලා ගිනි කඳ තියෙන්නේ. ඉතාලියේ තමයි අපි මේ එඩ්නා නැත්තම් විසුවියස් ගිනි කඳ තියෙන්නේ. ඒ වගේම අපි අවසාන වශයෙන් ඉන්දුනීසියාවේ තමයි අර ක්‍රැකටෝවා ගිනි කඳ තියෙන්නේ. මේ එඩ්නා කියන්නේ විසුවියස් කියන්නේ ගිනි කඳු දෙකක්. ඔව් දරුවනේ මේ ප්‍රශ්නෙට පිළිතුරත් සමග අපි මේ පාඩමේ සමුගන්න සූදානම්. ওই දරුවන්ට යලි මතක් කරන්න සූදානම් අපි මේ අවස්ථා දෙකකදී මේ ස්වභාවික උපද්‍රව 10ක් පිළිබඳ ওই දරුවන්ට කතා කරා. අද පාඩමේදී 5ක්, මීට පූර්ව පාඩමේදී 5ක් ස්වභාවික උපද්‍රව 10ක් පිළිබඳ කතා කරා. එතකොට මේක මේ කාලච්ඡේද විශාල ප්‍රමාණයක පාඩමක් අපි අවස්ථා දෙකකදී මේ පාඩම ආවරණය කරා. මම හිතනවා ওই දරුවන්ට අපේ ඉගෙනුම් ඵල අහපව් පරීක්ෂා කරලා බලන්න සියලු ඒ පාඩමට අදාළ ඉගෙනුම් ඵලවලට පිළිතුරු ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. හොඳයි අද මෙතනින් මේ පාඩමෙන් ඔබෙන් යලිත් දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්න ලෑස්ති. ආයුබෝවන්.